මේ හරි දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි සමහර හරි. දැන් අපි නැවත ආරම්භ කරමු අපේ සාකච්ඡාව. එතකොට අපි සාකච්ඡා කරමින් හිටියේ මාළුම්ගේ පුත් ස්වාමීන් වහන්සේගේ පිළිතුර. ඒකේ කොටසයි අපි සාකච්ඡා කරේ ඒ තමයි අර පෙනෙන ඇසෙන දැනෙන දැනුවත් වෙන අවස්ථාවන්හිදී කර්ම රැස් වෙන විදිහට අපි කියන්නේ අපි සිද්ධ කරගන්න විදිහට කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා තමයි අපි බැලුවේ. ඊළඟ කොටසේදී අපි සූත්‍රයේ දෙවෙනි කොටසේදී මෙතනදී දේශනා වෙන්නේ අර දිත්තේ දිත්ත මත්තං කියන මේ මට්ටම. ඒ කියන්නේ දැකීම මාත්‍රයක් පමණකින් නවත්තන්නේ කොහොමද? ඇසීම මාත්‍රයකින් පමණක් නවත්තන්නේ කොහොමද කියන කොටසයි දෙවෙනි කාරණාව විදියට යෙදෙන්නේ. ඉතින් ඒකට යමු. මේ තියෙන මේ සූත්‍ර කොටස අපි මේ පාලි වචන නිර්වචනය කරගන්න බලමු සිංහලට. මේ කොටසෙන් කියවෙන්නේ එයා සිහියෙන් ඉඳිමින් පෙනෙන රූපේහි යථා ස්වභාවය දැන. ඒතර සිහියෙන් සිටීමෙන් කියන්නේ කාරණේ කලින් එකත් එක්ක සම්බන්ධ කරගන්න. කලින් තිබුණේ සිහිය මුලා වුණා කියලා. ඒතර මෙතනදී සිහියෙන් සිටීමෙන් ඒ කියන්නේ සතිපට්ඨානයේ පිහිටලා ඉන්න කෙනෙක් ගැනයි මේ සඳහන් වෙන්නේ. මේකෙදිත් පේනවා මේ ප්‍රතිපදාවේ ඒ කියන්නේ රූපයක් පෙනෙද්දී දිට්ඨ මත්තං කියන මට්ටමින් රූප පෙනීම සිදු කර ගන්න නම් සතිපට්ඨානයේ පිහිටලා ඉඳන මොහොතක් වෙන්න ඕනේ කියන එක පැහැදිලි. එතකොට සිහිය මුලා වෙන්නේ නැති අවස්ථාව. එතකොට සිහියෙන් ඉඳිමින් පෙනෙන රූපෙහි යථා ස්වභාවය දැන. ඒ කියන්නේ මොකද්ද? යථා ස්වභාවය කියන්නේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. එතකොට යා මානසිකාර කරන්නේ රූපේ පැත්තට නැඹුරු වෙලා නෙමෙයි, රූපේ තියෙන ත්‍රිලක්ෂණ පැත්තට නැඹුරු වෙලා. අනුපස්සනාවක් තමයි සිද්ධ වෙන්නේ මනසේ. එතකොට රූපේ සතුටෙන් බාර අරගෙන ඒකේ ගුණ කියමින් ඒකේ බැස ගැනීමක් නෙමෙයි මෙතන පෙන්වන්නේ. රූපෙහි යථා ස්වභාවය දැනුවත් වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය බව හෝ දුක්ඛ බව හෝ අනාත්ම බව. ඒ දැනුවත් වීම නිසා ඒ පෙනෙන රූපයන්හි නොඇලී හිත පිහිටනවා. ඒ නොඇලුණු විරාග සිතින් තමයි රූපය ඇසුරු කරන්නේ, රූපය විඳින්නේ. ඒ නිසා තමන් කෙනෙක් මෙහා පැත්තේ පනවගන්නේ නැතුව, ඒ කියන්නේ රූප පෙනීමේ සිද්ධිය අයිති කරගත්ත තමන් කෙනෙක්. ඒ රූපෙහි බැසගන්නේ නැහැ. රූපෙහි බැසගන්නේ නැතුව රූපෙහි නොගැලී රූපෙහි නොපිහිටා සිටීද. ඔන්න ඒ කාරණා ටික සම්පූර්ණ වෙලා තියෙනවා නම් රූප පෙනෙන මොහොතක අන්න එතකොට අපි කියනවා දිට්ඨ මත්තං කියලා. ඒ කියන්නේ දැකීම මාත්‍රයකින් ඒ දැකීම අවසන් වෙනවා කියලා කියන්නේ ඔය අවස්ථාවට. ආයෙත් කියවලා බලන්න. සිහියෙන් සිටීමෙන් පෙනෙන රූපෙහි යථා ස්වභාවය දැනගෙන පෙනෙන රූපයන්හි නොඇලුණු විරාග සිතින් විඳිමින් රූපෙහි බැස නොගෙන නොගැලී නොපිහිටා. ප්‍රධාන කාරණා ගණනාවක් හම්බ වෙනව නේද? දිත්තේ දිට්ඨ මත්තං කියන මට්ටම සම්පූර්ණ වෙන්න නම් සතිපට්ඨානයෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ රූප පෙනීමේ සිද්ධිය මනාව තමන්ගේ සිහියට හසු වෙලා තියෙන්න ඕනේ. ඊළඟට ඒ පේන රූපේහි අනිත්‍ය බව හෝ දුක්ඛ බව හෝ අනාත්ම බව අනුපස්සනාවට යෙදලා තියෙන්න ඕනේ. යථා ස්වභාවය
දැනිලා තියෙන්න ඕනේ කියන්නේ ඒකයි. ඊළඟට නොඇලී සිටින්න ඕනේ. ඒ කියන්නේ විරාග හිත. නොඇලුණු විරාග සිතෙන් තමයි රූපය දකින්නේ. ඒ නිසා විරාග සිතින් රූපය දකිමින් ඉන්න නිසා රූපෙහි දැසගන්නේ නැහැ. ඒ කියන්නේ රූප දැකීම සිද්ධ කරන ක්‍රියාවලිය අයිති කරගත්ත ඒක පාලනය කරන ඒක වසඟේ පවත්වන තමන් කෙනෙක් හැඟෙන්නේ නැහැ යාගේ හිතට. ඒ හින්දා රූපේ නොගැලී නොපිහිටා තමයි රූප දර්ශනය සිද්ධ වෙන්නේ. ඔන්න වෙනි රූප දර්ශන ක්‍රියාවලියකට තමයි ප්‍රතිපදාව යෙදিলা තියෙන්නේ. එතකොට මේ ප්‍රතිපදාවේ යෙදෙන්න නම් ඇහැ দমনය කරන්න වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලයට මුලින්ම යන්න වෙනවා. කියන උපෝසත සීලයෙන් ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලයට යන්න වෙනවා. ඒ තමයි ඇහැ සංවර කරන මට්ටම. ඒ කොටස තමයි මෙතන පෙන්නන්නේ සතිපට්ඨානයේ ඉන්න ගමන් යථා ස්වභාවය මෙනෙහි කරලා ඒ අනුව රූපේ කලකිරිලා නොඇලිලා විරාග සිතින් ඒ රූප දැකීමේ ක්‍රියාවලිය අයිති කරගන්න, බැස ගන්න, පාලනය කරගන්න, වසඟේ තියාගන්න තමන් කෙනෙක් හිතේ පහළ වෙන්නේ නැතුව තමයි රූප දැකීම සිද්ධ වෙන්නේ. ඒ ටික පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. එහෙම ඉන්නවා නම් කීයති කියලා කියනවා. ඒ කියන්නේ යාට දුක ඡය වෙනවා. දුක ඡය වෙනවා. ඊළඟට නොපචීයති කියන්නේ දුක රැස් වෙන්නේ නැහැ. එවංසෝ චරති සතෝ ඒ විදියට සිහියෙන් යුක්තව සිටින එවං අපචිනතෝ දුක්ඛං. ඒ කියන්නේ දුක් රැස් නොකරන කෙනාට සන්තිකේ නිබ්බාන මුච්චති. දුකින් මිදීම නිර්වාණ අවබෝධය ළඟ වෙයි. ඒ පරිහරණය කරන ක්‍රමය ඊටාම සරලව මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ට කියනවා. ඔබ වහන්සේ අර කිව්ව වාක්‍යයෙන් මට තේරුනේ මෙහෙමයි කියලා. බුද්ධ වචනේ තිබුණේ කොහොමද? පෙනෙන අවස්ථාවේදී ඒ පෙනීමට ලං වෙලා ඉන්නේ නැතුව තමන් කෙනෙක් නොපැනවෙන විදිහට දිත්තේ දිත්තමත්තං කියන මට්ටමේ රූප පෙනීම සිද්ධ කරන්න කියන අවවාද විතරයි දුන්නේ. එතකොට ඒ අවවාදය දීර්ඝව තේරුම් ගත්ත ආකාරය තමයි මේ ටික බුදු පියාණන් වහන්සේට කියපුවාම මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ අනුමත කරනවා. ඒ වාක්‍යෙම මේ වාක්‍යෙම නැවත දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ. දේශනා කරලා ඒ විදිහට දරන්න කියලා පෙන්නනවා. ඒකෙන් පේන්නේ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේගේ අවබෝධය ඊටාම නිවැරදි බව. ඒකයි අර මුලින් කෙටියෙන් ඔබ වහන්සේ දේශනා කරොත් මම මේක තේරුම් ගන්නවා, මම මේක දරනවා, ඒ ධර්මයේ ඊට කොට ගන්නවා කියලා මුලින් පොරොන්දුවක් උනේ. ඒ හැකියාව ඒ ස්වාමීන් වහන්සේට තිබිච්ච නිසා. හොඳයි. ගැටළු සාගත තැනක් තියෙනවද? දැන් මේ ටික තමයි අපිට කරන්න තියෙන ටික. අනික් ආයතන ගැනත් දේශනා වෙන විදිහට අපි ඊළඟට ඒ කොටස ඉදිරිපත් කරන්න කලින් දැන් මේ ඇහැ ගැන ඇහැ පරිහරණය කිරීමේ ක්‍රමය. මේක තමයි විද්‍යාත්මක ක්‍රමය. කියන්නේ සිහියෙන් ඉඳිමින් ඇහැ පරිහරණය කරන නිවැරදි ක්‍රමය. ඒ ගැන හැඟීමක් එන්නේ නැති කියලා හිතනවා. දිත්තේ දිත්තමත්තන් කියන වචනේ දැන් තේරෙන්නේ නැති. තෙරුවන් සරණයි කිසිම මහත්තයා. තෙරුවන් සරණයි නුගල මහත්මයා. මේ දැන් ඔතනදී ඇත්තටම අපි සතිපට්ඨානේ ඉන්න ගමන්ම අපි හිතන්න වෙනවා මේ පෙනෙන්නේ වර්ණ රූප සතහනක් පමණයි. ඒක පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා. ඒ විදිහට හිතලා තමයි අපි හිතන්න වෙන්නේ මේක මේ
මම කියලා කෙනෙක් මෙතන නැහැ. බලන කෙනෙකුත් නැහැ. රූප දක්න කෙනෙකුත් නැහැ. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් පමණක් සිද්ධ වෙනවා කියන හැඟීම මේක ඇනලයිස් කරන්න ඕනද කියලා මම හිතන්නේ. බොහොම පිං ඔබතුමා නිවැරදි. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් තමයි රූප පෙනීම කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ ක්‍රියාවලිය තියෙන ලක්ෂණ තුනක් සිහි කරන්න ඕනේ. මුලින්ම මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් කියලා තේරුම් ගන්නවා. ඊළඟට ඒකේ තියෙන ලක්ෂණ තුන සිහි කරනවා. ඒ කියන්නේ රූපේ තියෙන අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. එතකොට තමයි නොයැලෙන ස්වභාවය පිළිගන්නේ. එහෙමයි. අර කලින් උපසටහනට ගියොත් අර අනුපස්සනා කියන මට්ටම අර ජවනත්තාය කියන කෘත්‍ය වෙනුවට අනුපස්සනත්තාය කියන කෘත්‍ය තමයි අපි මනසෙන් ඒ වෙලාවේ කරන්නේ. අනුපස්සන කෘත්‍ය කරනකොට ත්‍රිලක්ෂණ ඒකට ආදේශ වෙලා තමයි දකින්නේ. තවත් විදියකින් කියනවා නම් දැන් අපි චිත්ත වීදිය ආයේ මතක් කරන්නකෝ. චක්කු විඥාන හිතට වර්ණ රූපය පෙනීම සිද්ධ වෙනවා. වර්ණ රූපයක් පේනවා කියන මට්ටම අඳුනගන්නේ චක්කු විඥාන හිතේ. අර ඔබතුමා සඳහන් කරේ මේ පේන්නේ වර්ණ රූපයක් කියලා. ඒ මට්ටම චක්කු විඥාන හිත කොහොමද? ඒ මට්ටමින් තමයි හැමදාම පේන වර්ණ අඳුනගනිමින් තිබුණේ. මනෝ විඥාන මට්ටමේදී තමයි ත්‍රිලක්ෂණ එන්නේ. මනසට බාර දුන්නාම මනස කල්පනා කරන්නේ අර රූපය පිළිඅරන් රූපය ගැන සතුටු වෙමින් රූපේ බැසගෙන නෙමෙයි කල්පනා කරන්නේ. මේ රූප පෙනීම, මේ රූප පෙනීමේ සිද්ධිය සහ ඒ පේන රූපය අනිත්‍යයි නේද? දුක් සහගතයි නේද? අනාත්මයි නේද කියලා. අන්න එතකොට කියනවා අනුපස්සනා කෘත්‍යය කියලා. එතකොට තමයි නොයැලෙන ගතිය ජවන් සිතේ යෙදෙන්නේ. ඒ නොයැලුණු විරාග සිතෙන් තමයි රූප දැකීම සිද්ධ වෙන්නේ එතකොට. ඒ නිසා තමයි රූප දකින සිද්ධියට අධිපති කෙනෙක්. මේ රූප දැකීමේ සිද්ධිය මමයි කරන්නේ. මමයි පාලනය කරන්නේ. මගේ වසඟයයි තියෙන්නේ කියලා හිතන බවක් ඒ හිතේ එතකොට පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවට අර පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් කියන අදහස තමයි පහළ වෙන්නේ. ඉතින් අර ඔබතුමා මතක් කරෙත් මම හිතන්නේ ඒ කාරණේ හරියටම එතන ඒ විදිහට තමයි අරගන්න ඕනේ අපි. ඔව් එතකොට තව කලින් රෝහණ මහත්මයා ආපු ප්‍රශ්නෙට උත්තරෙත් හම්බෙනවා ඇති මෙතනදී. එතකොට මේක පේනවා එයාට දුක ෂය වෙනවා, දුක රැස් නොවෙනවා කියලා. එතකොට අර එකපාරම දුක් රැස් වෙන මට්ටමේ ඉඳලා දුක් රැස් නොවන මට්ටමට එකපාරම වෙනස් වුණා නෙවෙයි. ඒක දුක ෂය වෙන මට්ටමක් වෙනවා. ඒක තමයි අර සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සක්‍රදාගාමි මාර්ගය, සක්‍රදාගාමි ඵලය. ඒ විදිහට ඒ ක්‍රමයෙන් යන්නේ දුක ෂය වීමේ මාර්ගය, රැස් නොවන මාර්ගය. ඒ මිසක් එකපාරටම අරහත්ත්වය ලැබෙන මට්ටම නෙමෙයි. ඉතින් ප්‍රතිපදාවක් එතන තියෙන්නේ. ඒකයි මෙතන කියන්නේ දුකින් මිදීම නැත්නම් නිර්වාණය ළඟ වෙයි කියලා. එන තාම නිර්වාණය නෙමෙයි වුණත් ටිකෙන් ටික ඒකට ලං වෙන බවක් ප්‍රතිපදාවක් තමයි මේ වචන වලින් පෙන්නන්නේ. නෑ තව ඉදිරියට ගියොත් අපි දැන් මේ ටික පැහැදිලි නම් දැන් ওই මට්ටමනේ ගොඩාක් අපැහැදිලි. මොකද අර කමඨාන හරි කෙටිනේ නේද? කමඨානේ තිබුණේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති. ඉතින් අපි එක එක අර්ථ දැක්වීම ඒකට සපයනවා. දැකපු ප්‍රමණින් නවතින්න එහෙම කියලා. නමුත් ඒ අර්ථ දැක්වීම අසම්පූර්ණයි. මේ තියෙන්නේ සම්පූර්ණ අර්ථ දැක්වීම. දිත්තේ දිත්තමත්තම් කියන එකේ විස්තරය තමයි ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ මේ තියෙන්නේ. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සමිඳු. සර් දැන් මෙතන මේ සිහිය පිහිටවනකොට දැන් ඇහැයි රූපයට අමතරව අර වොත්තපනේ හිතෙන් අර නැගිටවල කියන නිමිත්තත් විදර්ශනා කරන්න ඕනස. ඒකත් මේ කොටසටම අයිතිද? මේකටම අයිති. අයිති. ඔව් ඒ පේන රූපේනේ.
හරි. පේන රූපයට නිමිත්ත අයිති නිමිත්තත් විදර්ශනා වෙන්න ඕනේ. එතකොට සර් දැන් අපි මේ විදර්ශනාව කරගෙන යනකොට වෙන්නේ අවසානයේට අර වොත්තපන හිතින් නැගිටවල කියන නිමිත්ත එන්නෙම ත්‍රිලක්ෂණත් එක්ක නේද? ත්‍රිලක්ෂණත් එක්කන්න හරි. හරි. ඔව් හරි. ත්‍රිලක්ෂණත් එක්කමයි එන්නේ. එතකොට ඒ නිමිත්තේ නොඇලී විරාග සිතෙන් තමයි ඒක පරිහරණය වෙන්නේ. හරි. හරි. බොහොම පිං. දැන් මේ නිමිත්තේ තියෙන දේවල් අඳුනන්න බැරි වෙනවා කියලා ගන්න එපා. අපිට හිතෙනවානේ නිමිත්තේ තියෙන දේවල් අපි හිතමු අර කලින් මම ගත්ත උදාහරණේ වෙලක දර්ශනයක් තිබුණා, පාරක දර්ශනයක් තිබුණා. එතකොට මේක වෙලක් මේක පාරක් කියලා අඳුනන්න බැරි මට්ටමක් නෙමෙයි මේ. ඒ සියල්ල අඳුනන්න පුළුවන්. නමුත් අර ත්‍රිලක්ෂණ අවබෝධය එතන තිබිලා කලකිරීම තියෙන නිසා ඒවට කර්ම රැස් වෙන්නේ නැති බවකුයි තියෙන්නේ. හොඳයි සර්. පැහැදිලි. දැන් උදාහරණයක් කිව්වොත් දැන් අපේ අර කලින් මම කිව්ව උදාහරණේ රූපෙට යන්කෝ අපි මේ වගේ එකක් නේ අපි මන ආයතනයේට නිමිත්තක් මෙහෙම වර්ණ සංඥාවත් එක්ක නිමිත්තක් හම්බ වෙනවා කියලා කිව්වේ. දැන් උදාහරණයට මම ගත්තේ මේ නිමිත්ත දැන් මෙයා වෙලක් ඉස්සරහා ඉන්නේ මෙයාට මෙහෙම පේනවා. එතකොට මේ එයාට මේ වෙල අඳුනන්න බැරි ගතියක් පාර අඳුනන්න බැරි ගතියක් නෙමෙයි මේ කියන්නේ. මේ වර්ණ සටහනක් මෙතන වෙලක් පාරක් එහෙම නැහෙනේ කියලා හිතනව නෙවෙයි. ඒ වෙලක් තියෙන බව පාරක් තියෙන බව සම්මුති මට්ටමින් සම්පූර්ණයෙන්ම දන්නවා. නමුත් ඒ රූප දැකීමේ ක්‍රියාවලිය සහ දකින රූපයේ තියෙන ත්‍රිලක්ෂණ ඒ මොහොතේම වැටහෙන හින්දා ඒකට හිත නැමිලා හිටින්නේ. ඒ මට්ටම බාරගන්නේ නැහැ. ඒ නිසා ඒ තුලින් කර්ම රැස්වීම නවතිනවා. නමුත් ක්‍රියාසිත පහල කරගෙන මේ පාර දිගේ ඇවිදින්න පුළුවන්. පාරක් තියෙන බව දන්නවා, පාරේ සීමාවල් දන්නවා. ඇවිදීම සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලි වෙන්නේ නැති මං හිතන්නේ. ඔව් සර්. පැහැදිලි සර්. තෙරුවන් සරණයි. තව ප්‍රශ්නයක් අහන්න. අන්න රෝහණ. අපිට අර වෙල දැක්කාම ඒක නිමිත්ත. ඊට දැන් මේක වෙල දැක්කට අපිට වෙන එකක් මතක් වෙනවා ඒක අරහා පරණ ඊට වඩා කලින් දැකපු ඊට සමාන මොකක් හරි පරණ එකක්. එතකොට නිමිත්ත වෙන්නේ කොයි එකද? අලුතෙන් ආව එක. කලින් ඕන එකක් මතක් කරගැනීමේ හැකියාව තියෙනවා එවැනි සිත්වලට. දැන් අපිට නම් අපේ මතක් කරගැනීමේ හැකියාව බොහොම සීමිතයිනේ. අපිට මතක් කරන්න පුළුවන් ওই පහුගිය මාස කීපේ අවුරුදු කීපේ වනේ. දැන් රහතන් වහන්සේලාට එහෙම නෙමෙයි. පෙර භවයේ දැක්ක දේවල් උනත් සිහි කරන්න පුළුවන්. ඊට කලින් භවයත් සිහි කරන්න පුළුවන්. ඒ ඔක්කොම නිමිති එතකොට. නිමිති වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒකයි වෙනස. ඒවට නිමිති කියලා කියන්නේ ඒ මතක් කිරීම ක්‍රියාවක්, ක්‍රියාසිත. නිමිති පරිහරණය කිරීමක් නෙවෙයි. නිමිත්තක් කියලා වචනේ යෙදෙන්නේ හැම වෙලේම ඒ නිමිත්තග්‍රාහී කියන්නේ කෙලෙස්, රාග, දෝෂ, මෝහ වලින් අර දකින්න දේ පිළිගත්තාම තමයි නිමිත්තක් කියලා අපි කියන්නේ. ඒක නොපිළිගත්තාම එතන ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. සිහි කිරීමේ ක්‍රියාව. හොඳයි මචං තේරුණා. ඒතර මේ තියෙන්නේ කොටස කෙටියෙන් සිහියෙන් ඉන්න ඕනේ. පේන රූපේ යථා ස්වභාවය සිහි වෙන්න ඕනේ. ඒ හින්දා රූපේ නොඇලෙන්න ඕනේ. නොඇලුන විරාග සිතින් තමයි රූපේ පරිහරණය වෙන්නේ. ඒ හින්දා රූපෙහි බැස ගන්න තමන් කෙනෙක් පිහිටන තමන් කෙනෙක් හිටින්නේ නැහැ. දුක ෂය වෙනවා. දුක රැස් වෙන්නේ නැහැ. නිර්වාණය ළඟ වෙනවා. සද්ද ඇහෙනකොට සතිපට්ඨානෙන් ඉන්න ඕනේ. ඇහෙන ශබ්ද ඇසීම කියන ක්‍රියාවලියේ ත්‍රිලක්ෂණ මෙනෙහි වෙනවා.
ඒ නිසා කලකිරුණ සිත කලකිරුණ ගතිය හින්දා නොඇලෙන බව නිසා ඒ ශබ්දෙහි බැසගන්නේ නැහැ, පිහිටන්නේ නැහැ. එතකොට දුක ෂය වෙනවා, දුක රැස් වෙන්නේ. එහෙම දුක් රැස් නොකර පුහුණු වෙන කෙනාට දුකින් මිදීම නිර්වාණය ළඟයි. ඒ සද්ද ඇහෙනකොට ඊළඟට මේ ගඳ සුවඳ දැනෙනකොට සිහියෙන් ඉන්නවා, දැනෙන ගන්ධෙහි යථා ස්වභාවය දැනගන්නවා, නිබ්බිදා හැඟීම එතකොට හිතේ ඇති වෙනවා. ඒ නිසා නොඇලීම ඇති වෙනවා. විරාගයේ සිතින් තමයි ගඳ සුවඳ අත්විඳින්නේ. ඒ නිසා ඒකේ බැසගන්න, ඒකේ ගැලෙන්නේ නැහැ, පිහිටන්නේ නැහැ, දුක ෂය වෙනවා, රැස් වෙන්නේ නැහැ, නිර්වාණය ළඟයි. එතකොට මෙතන ඉන්ද්‍රිය සංවර සීලයක් තියෙනවා. ඒ වගේම සමාධියක් යෙදිලා තියෙනවා. ඒ වගේම ප්‍රඥාවත් යෙදිලා තියෙනවා මේ ගන්ධ සුවඳ දැන ගැනීම තුළ. ඊළඟට රස දැන ගැනීම තුළ ඒ දිව සංවර කරන සීලයක් යෙදිලා ඒ අනුව හිත සමාධිගත වෙලා ඒ අනුව ප්‍රඥාව පහළ වෙලා. ඒ කියන්නේ සතිපට්ඨානෙන් ඉන්නේ යථා ස්වභාවයේ ත්‍රිලක්ෂණ දැනෙනවා. ඒ නිසා කලකිරීම සහිතයි, නොඇලීම සහිතයි. අන්නේ විරාග සිතෙන් එයාගේ පටිනිස්සග්ග ස්වභාවයේ පටිනිස්සග්ග සංඥාව යෙදිලා තියෙන. ඒ නිසා තමයි මේ නොගැලී නොපිහිටා සිටීද කියලා කියන්නේ පටිනිස්සග්ග සංඥාව තියෙනවා හිතේ. ඊළඟට එහෙම නම් එයා රස දැනගන්නේ දුක ෂය වෙනවා, රැස් වෙන්නේ නැහැ, නිවනට ළඟ වෙනවා. දැන් අපි උදෑසන දාණය අරගත්තා. මෙන්න මේ ක්‍රමය පුරුදු වෙන්න තමයි අපි උත්සාහ කරේ. සතිපට්ඨානෙන් දාණය ගන්න විදිය තමයි අර විස්තර කරේ. යථා ස්වභාවය දැන ගැනීම, කියන්නේ ත්‍රිලක්ෂණ. ඊළඟට නොඇලුණු විරාග සිතින් තමයි ඒ ආහාරය භුක්ති විඳින්නේ. එහෙම වුණොත් ඒ දිව නිසා, රසය නිසා උපදින්න තියෙන දුක ෂය වෙනවා, රැස් වෙන්නේ නැතුව යනවා, නිවනට ළඟ වෙනවා. අර අපි ආහාර ගන්නකොට පුරුදු කරේ ඔන්න ඔය මට්ටමට ලංවීම තමයි ඒ හුරු කරන්න බැලුවේ. කයට පහස දැනෙනකොට සිද්ධ වෙන දේ එතනදී දේශනා කරනවා. දැනෙන පහසේ යථා ස්වභාවය දැනෙන පහසේ නොඇලුණු විරාග සිතින් විඳිමින් ඒ පහසේ බැස නොගෙන ඒකේ නොගැලී ඒකේ නොපිහිටා සිටිනවා නම් එයාට දුක ෂය වෙනවා, දුක රැස් වෙන්නේ නැහැ. ඒ විදිහට සිහියෙන් යුක්තව හිටින දුක් රැස් නොකරන්නාහට දුකින් මිදීම නිර්වාණය ළඟයි. අන්න ආයතන පහටම එහෙම දේශනා වෙලා ඊළඟට මනස ගැනත් දේශනා වෙනවා. එතකොට යමක් මතක් වෙනකොට, ඒ කියන්නේ අනික් ආයතන පහ වැඩ නොකරන වෙලාවක යමක් අපිට මනසෙන්ම සිහි වෙනවා. ඒ වෙලාවෙත් සතිපට්ඨානෙන් ඉන්න ඕනේ. මේ මන ආයතනයේ ක්‍රියා කරන්න කියලා දැනුවත්ව තමයි ඒ දේ සිද්ධ වෙන්න ආරින්නේ. ඒ සිතෙන සිතවිල්ලෙන් ඇතිවන දැනුවත් වීමෙහි අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව දැනගෙන ඒක මෙනෙහි වෙනවා ඒ වෙලාවේ. ඒ නිසා නොඇලුන හිත, විරාග හිත සහිතව තමයි ඒ කල්පනා කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ කල්පනා කිරීම තුළින් ලැබිච්ච දැනුමෙහි දැසගන්නේ නැහැ, ගැලෙන්නේ නැහැ, පිහිටා සිටින්නේ නැහැ. ඒ කියන්නේ මේ දැනුම තමන් විශේෂයි පවත්වන්න පුළුවන්. තමන්ගේ පාලනය යටතේ තියෙන්නේ. තමනුයි මේ දැනුවත් වෙන්නේ. අන්න එවැනි හැඟීම් ඒ හිතේ පිහිටන්නේ නැහැ. අන්න එහෙම මතක් වීම, කල්පනා කිරීම කරන එක්කෙනාට දුක ෂය වෙනවා. දුක රැස් වෙන්නේ නැහැ. එහෙම සිහියෙන් යුක්තව දුක් රැස් නොකර ඉන්න කෙනාට නිර්වාණය ළඟයි. ඔය තියෙන්නේ මනස පරිහරණය කරන ආකාරය.
ඒ කියන්නේ යමක් ඉබේම මතක් වෙලා ඒ ගැන කල්පනා කරද්දී ඇති වෙන දැනුවත් වීම කෙරෙහි කොහොමද හිතන්න ඕනේ කියන එක. එතකොට මේ කියන මට්ටම තමයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා කියන්නේ. යමක් දැනුවත් වුණාද මනසෙන් ඒක දැනුවත් වීම මාත්‍රයෙන් නවතිනවා. ඉන් එහාට බැස ගන්න යන්නේ නැහැ ඒක. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති කියන වාක්‍යයේ නිර්වචනය තමයි මේ ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ මම දාලා තියෙන්නේ. දැන් ඊළඟට අර කාරණා දෙකම සිද්ධ වෙනවා. මම කලින් කිව්වේ දැන් මාළුන්ගේ පුත්තේ හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේට කියනවා ඔය විදිහට මම මෙන්න මෙහෙමයි අර කෙටියෙන් ඔබ වහන්සේ දේශනා කරපු දේ තේරුම් ගත්තේ කියලා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ වාක්‍යම අකුරක්වත් වෙනස් නොකර ඒ විදිහටම මාළුන්ගේ පුත්ත හාමුදුරුවන්ට ආපහු දේශනා කරනවා. මේ විදිහට තමයි මම මේ කෙටියෙන් දේශනා කරපුවේ අර්ථය ගන්න ඕනේ කියලා සඳහන් කරනවා. මාළුන්ගේ පුත්තේ මා විසින් මුලින් කෙටියෙන් නැත්නම් සැකෙවින් කියන ලද්දා වූ අවවාදෙහි අර්ථය මෙන්න මේ ආකාරයට විස්තර වශයෙන් දැනගන්න. එතකොට දැන් අදින් පස්සේ දිත්තේ දිත්ත මත්තං කියන වාක්‍ය ගැන සැකයක් විවිධ අර්ථ දැක්වීම හිතෙන් ඉවත් කරන්න. මේක තමයි බුදු පියාණන් වහන්සේ දීලා තියෙන අර්ථ දැක්වීම. මේ විදිහට මේක දරන්න විවිධ අර්ථ දැක්වීම වලට යන්න එපා. මොකද කමඨාණක් කෙටියෙන් දුන්නාම එවැනි ප්‍රශ්න ඇති වෙනවා. නමුත් මේ සූත්‍රයේ බුද්ධ දේශනාවෙම සඳහන් වෙනවා ඒ වාක්‍යයෙන් අදහස් කළේ කුමක්ද කියන එක. ඉතින් ඔය විදිහට නිවැරදිව ඒ කමඨාන දරාගත්ත මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳලා ගෞරව කරලා නික්ම ගිහිල්ලා අර පොරොන්දු වෙච්ච විදිහටම හුදකලාව සමූහයාගෙන් වෙන්ව වාසය කරමින් කෙලෙස් තවන වීරියෙන් යුක්තව භාවනා කරා මාර්ග බ්‍රහ්මචර්යාව කෙලවර කොට ඇති ඒ උතුම් නිර්වාණය මේ භවයේදීම විශිෂ්ට ඥාණයෙන් දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන සියලු දුකින් මිදී වාසය කළා. ඒ ස්වාමීන් වහන්සේගේ ජාතිය ෂය වුණා. නැවත ඉපදීම නැති වුණා. බ්‍රහ්මචර්යාව වැස ඉවර කළා. කල යුතු දේ කරලා අවසන් කළා. වෙනත් කල යුතු කිසිවක් නැතයි දැනගත්තා. මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ රහතුන් වහන්සේලා අතරින් තවත් එක්තරා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඔය විදිහටයි සූත්‍රය අවසන් වෙන්නේ. යම් දවසක අපේ සසර ගමන අවසන් වෙන්න නියමිතත් මෙන්න මේ වාක්‍යයෙන් කියන විදිහට තමයි. නේද? ජාතිය ෂය වෙන්න ඕනේ. බ්‍රහ්මචර්යාව ඉවර වෙන්න ඕනේ. කල යුත්ත කරන ලදී කියලා දැනෙන්න ඕනේ. වෙනත් තවත් කල යුතු කිසිවක් ඉතිරිව නැතයි දැනෙන්න ඕනේ. හොඳයි. එතනින් අපේ සූත්‍ර සාකච්ඡාව අවසන් වෙනවා. සූත්‍ර ධර්ම විස්තරය ඉවරයි. ගැටලු සහගත තැන් වලට යොමු වෙන්න පුළුවන් මේ වෙලාවේ. තෙරුවන් සරණයි සර්. මම සංකල්ප ප්‍රශ්නයක් අහන්නද සර්? හොඳයි සංකල්ප තෙරුවන් සරණයි. මේ සර් ප්‍රශ්නේ තමයි සර් දැන් මන ආයතනය ක්‍රියාත්මක වෙනකොට මන ධම්ම මනෝවිඤ්ඤාණ කියන තුන සර් අර සර් පෙන්වුවේ අභිධර්ම ක්‍රමයට සිත් පෙන්නපු පින්තූරේ ඒ මන ධම්ම මනෝවිඤ්ඤාණ කියන තුන කොයි එක් තුනද සර්? මන ආයතනය ක්‍රියාත්මක වෙනකොට සර්. හරි මම ඒ රූප සටහනට යන්නම්. මේ තියෙන්නේ මන ආයතන ක්‍රියාකාරීත්වය. එතනදී
අර වත්තපන හිතෙන් තමයි මුලින්ම දැන් භවංග හිතකින් ආරම්භ වෙන්නේ භවංගයේ තියෙනවා ඊළඟට මේ ජවන් සිතෙන් ගත්ත තීරණයක් අනුව කලින් ජවන් සිතෙන් ගත්ත තීරණය අනුව භවංගයේ චලනය වෙනවා ඊළඟ කල්පනාව සඳහා ඊළඟට මේ භවංගයේ පච්ඡේද වෙනවා ඒ කියන්නේ භවංගය අවසාන වෙලා වත්තපන හිත තමයි ආයේ උපදින්නේ වත්තපන හිතෙන් කරන්නේ ආපහු පරණ අත්දැකීම අදාළ පරණ අත්දැකීමක් ආවර්ජනය කරලා ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කිරීම ඊළඟට මේ මනෝ විඥාන ධාතුව කියලාම කියනවා. ඒක තමයි ආපහු ජවන් සිතට බාර දෙන්නේ නැවත වේදනා සංඥා සංකාර අලුතෙන් උපද්ද වීම සඳහා. ඒකද සංකල්ප ඇහුවේ සර් මං ඇහුවේ සර් දැන් මේක වොත්තප්පන සිත මනෝ විඥාන ධාතු මනෝ විඥානය කියලා ගත්තාම සර් මන ධම්ම කියන දෙක කොතනද වෙන්නේ කියන එක තමයි සර් මගේ ප්‍රශ්නේ තිබ්බේ මේ පින්තූරේ හැටි. දැන් ඉස්සෙල්ලා සර් අපි ගියේ කෙනා අර මන ආයතනේ මෙන්න එතනින් ඉපදුනා හැම කියලා සර් කියනවනේ අපේ අර සම්පටිච්චන සිතයි සම්තිර්ණ සිතයි ආවහම තනිකර දැන් හිතන්න සර් අපි නිකන් භාවනා කර කර ඉන්නවා අපි හිතමු ඒකාග්‍ර වෙලා ඉන්නකොට එකපාරට එනවා වෙන අරමුණක් අපේ හිතට. දැන් අපි අරමුණ ඔස්සේ දුවන ටික සර් මේ කියවුණා. ඒ අරමුණ එන තැනදී තියෙන මන ධම්ම මනෝ විඥාන තුන කොහොමද කියන එක තමයි සර් මං අහුවේ ප්‍රශ්නේ. ඒත් මේ වත්තපන හිතම තමයි. ඒ කියන්නේ භවංග චලනය වෙනවා භවංග පච්ඡේද වෙනවා. ඒ අලුත් අදහස මෙතෙන්ට ඉදිරිපත් වෙනවා. හරි සර් හරි. මෙතනමයි ඒ කියන්නේ මේ ටික තමයි මනෝ ධාතුව වෙන්නේ. එතකොට මේ මනෝ ධාතුවට මේ මනෝ විඥාන ධාතුව එකතු වෙනවා. මනෝ ධාතුවේ මනෝ විඥාන. ඊට පස්සේ ධම්ම කියන එක කොතනද සර් උතන තියෙන්නේ? ධම්ම කියන එක මෙයා මතක් කරලා දෙන්න ඕනේ දැන්. මේ ජවන් චිත්තෙන්නේ. ඔව් ජවන් චිත්තෙන් තමයි ජවන් චිත්තේනේ උනන්දුවක් තියෙන තව මොනවා හරි මතක් කරන්න. එතකොට එයා මතක් කරලා දෙන එක අනුව තමයි ඊළඟ චලනය ඇති වෙන්නේ. දැන් මෙයා මෙහෙම කල්පනාවක් ගන්න ඕනේ කියන හැඟීමත් එක්ක ඊළඟට ඒකට අදාළ පරණ දේවල් ආයෙ මතක් කරලා එයාටම ඉදිරිපත් කරනවා. ඒකේ පාලකයා වෙන්නේ මේ ජවන් හිත. සමාවෙන්න මේ මන ආයතනයයි ධම්ම ආයතනය අතර මට ඇත්තට පැහැදිලි නැහැ වෙනස මොකක්ද කියලා තමයි ක්‍රියාවලිය. මන ආයතනය කියලා කියන්නේ අතර මේ අරමුණු ගැනීමේ ක්‍රියාවලියමයි. ධම්ම ආයතනය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර සහ සුකුම රූප කියන ඒවා එකතුවක්. ඒ කියන්නේ මන ආයතනයේට අරමුණු වෙන්නේ ඒවා. මන ආයතනයේට කොයිලාවකවත් අර මේ රළු රූප හැප්පෙන්න බෑ. මන ආයතනයට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ධම්ම ආයතනයට. ධම්ම ආයතනයට සම්බන්ධ වෙලා තියෙන්නේ සුකුම රූප විතරයි. රළු රූප හැප්පෙනවා නම් හැප්පෙන්න ඕනේ ඇහැට හරි කනට නාසයට දිවට ශරීරයට කියන පහට. එතකොට මන ආයතනයේ හැප්පෙන ධම්ම ආයතනයේ සුකුම රූප ටික විතරයි තියෙන්නේ. ඊට අමතරව ධම්ම ආයතනයේ වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටික තියෙනවා. දවස. තේරුණා. පැහැදිලි. තේරුම් සරණයි. තෙරුවන් සරණයි සර්. තේරුම් සරණයි. සර් දැන් අපි මේ සම්බන්ධයෙන් භාවනා කරනවනේ තව ටිකකින් නේද? මේ සම්බන්ධයෙන්ම නෙමෙයි අපි අර පටිච්ච සමුප්පාද ධර්ම යුගලයක් පිළිබඳ භාවනා කරන හැටි කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධයෙන් අපේ ඊළඟ භාවනාවක් එන්නේ හවස් වරුවේ. එතකොට සර් අපි මේ භාවනා කරන අවස්ථාවේ මේ දකින රූප, ඇහෙන ශබ්ද, ඒ ගන්ධ රස පහස ඒ අරමුණු කෙරෙහි මේ විදිහට මනස පවත්වනවා. අනිත් වෙලාවට එහෙම කරන එක ඇත්තටම ටිකක් අමාරුයි නේද?
භාවනා කරන අවස්ථාවේ මෙහෙම මනස පවත්තමින් පුහුණුවක් ලබන්න ඕනේ. ඒ පුහුණුව තමයි ඊළඟට පුහුණුවේ දියුණුව තමයි අනික් වාර ගන්න අඩු වෙන එක. අනික් විදිහට කරන වාර ගන්න අඩු වෙන්නයි මේ විදිහට කරන වාර ගන්න වැඩි වෙන්නයි විදිහට තමයි පුහුණුව තියෙන්නේ. ඒක එකපාර සිද්ධ වෙන එකක් නෙමෙයි. අර වැයේ මිට ගෙවෙන උපමාව බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ. යමක් පුහුණු වෙන්න පටන් ගත්තාම ටිකක් කාලයක් ගියාම ඒක සිද්ධ වෙලා තියෙනවා පේනවා. හැබැයි කවද්ද හරියට සිද්ධ වුණේ කියලා හොයන්න බැරි තරම් බොහොම හිමින් සිද්ධ වෙන්නේ. ඒ වගේ දැන් මේ ඇහැට රූප බලන හරි ක්‍රමය අපි භාවනාවේදී ටිකක් පුහුණු වෙන ගමන් භාවනාව ඉවරුනහම සමහරවිට අර වැරදි ක්‍රමයේ ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ටිකක් කාලයක් ගියාම අර හරි ක්‍රමයේ ඉන්න වාර ගන්න වැඩි වෙලා වැරදි ක්‍රමයේ ඉන්න වාර ගන්න ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඡය වෙලා යනවා. එතකොට ඡය වෙලා ඉවර වෙනකොට කවද්ද මේක හරියට ඉවරුනේ කියලා උත්තරයක් දී ගන්න බෑ. නමුත් ටික ටික ඡය වෙලා. ඒක තමයි මනසේ නීතිය නේද? මනස කවදාවත් එකපාර එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඕනෑම දෙයක් ටිකක් කාලයක් පුහුණු කරලා යනකොට තමයි ඒක බාරගන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කටයුතු කරනකොට රාග ද්වේෂ මොහත් එක කෙලෙස් පරිතවනේ අපි කටයුතු කරන්නේ. එතකොට සර් කියන්නේ අපි මේ දැන් මේ සූත්‍ර දේශනාවේ පෙන්නන ආකාරයට කටයුතු කරගෙන ගියොත් තමයි ඔය කියන தත්ත්වය ඇති වෙන්නේ නේද? ඔව් එහෙම ගන්න පුළුවන්. ඉතින් මම කිව්වේ අපි දැන් භාවනා කරනවා කියලා එක තැනක ඉඳගෙන කරන එකක් නෙමෙයිනේ සතිපට්ඨානය කියන්නේ. දැන් සතියෙන් ඉඳිමින් සිහියෙන් ඉඳිමින් මෙහෙම බාර ගන්න කියලා කියන්නේ රූප පේන ඕනෑම අවස්ථාවක්. රූප පේන ඕනෑම අවස්ථාවක් භාවනාවට නගන්න පුළුවන්. ඒකට අර ඉඳගෙන පැත්තකට වෙලා ඉන්න අවශ්‍ය නැහැ. ඒකයි අර ඒ සතිපට්ඨාන භාවනාව එදිනදා ජීවිතේට මේ සම්බන්ධයි. විදර්ශනාව එතකොට මේක එක පැත්තකින් විදර්ශනාව. එහෙමද? මේ සම්පූර්ණයෙන්ම විදර්ශනාව තමයි. මෙතන සමතය විශේෂයෙන් සඳහන් වෙන්නේ නැහැ. මෙතන තියෙන්නම විදර්ශනාව. ඒ කියන්නේ යථාභූත ස්වභාවය දකින්න කියලානේ කියන්නේ. ඒ කියන්නේ ත්‍රිලක්ෂණ. එහෙමයි. හොඳයි පැහැදිලි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙනම් වෙනත් අපහසු තැන් නැති බව තමයි තේරෙන්නේ. එතකොට මෙතන අර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන වචන හතරෙන් ආයතන 6 ගැනම තමයි කියවෙන්නේ. අර කලින් පින්වත් මහත්මියක් එක මතක් කරා. ආයතන 6 පරිහරණය ගැනමයි කියවෙන්නේ. ආයතන 6 පරිහරණයේදී ලබාගත යුතු తත්වය ගැන පැහැදිලි වෙනවා. ඒ දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන ඊටාම කෙටි කමඨහනේ. ඒ කෙටි කමඨහන දීර්ඝව තේරුම් ගන්නේ කොහොමද කියන එක තමයි අද අපේ සාකච්ඡාව වුණේ. එතන සාරාංශ කරොත් ඒකේ පෙන්නනවා රූප ඒ පේන ඇහෙන දැනෙන දැනුවත් වෙන හැම වෙලාවකම සතිපට්ඨානය පිහිටා සිටීම අවශ්‍ය වෙනවා. ඒ සිහිය පිහිටවීම සතිපට්ඨානයේ ඉඳගෙන ඒ ක්‍රියාවලිය විදර්ශනාවට ලක් කිරීම අවශ්‍ය වෙනවා. ඒකේ යථාභූත ස්වභාවය දැනගන්නවා කියලා කියන්නේ. විදර්ශනාවට ලක් කිරීම තුළින් ඒ ඉන්ද්‍රිය ගෝචර වෙන දේවල් පිළිබඳ කලකිරීම මතුවෙනවා. කලකිරීම මතුවීම තුළින් විරාගය ඇති වෙනවා. ඒ කියන්නේ නොඇලීම. නොඇලීම තුළින් පටිනිස්සග්ගය ඇති වෙනවා. පටිනිස්සග්ගය කියන්නේ තමන් කියලා කෙනෙක්ව ඒ ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා යොදවන්නේ නැහැ, පනව ගන්නෙ නැහැ.
ඒක පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් විදිහට ත්‍රිලක්ෂණ මෙනෙහිවීමේ සිදු වෙන්න ආරිනවා. තමන්ව ගාව ගන්න යන්නේ නැහැ ඒකට. තමන්ව පනව ගන්න තමන්ව ගාව ගන්න යන්නේ නැහැ. ඔන්න ඒ ටික තමයි සාරාංශය. හොඳයි. එහෙනම් අපේ ඊළඟ කොටස විදිහට එදිලා තිබුණේ හඳුන්වා දීමක්. පටිච්ච සමුප්පාද භාවනාව. පටිච්ච සමුප්පාද සාකච්ඡාවල් අපි කලින් කරලා තියෙන නිසා අද හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පටිච්ච සමුප්පාදේ භාවනාවට නගන්නේ කොහොමද කියන කොටස. එතකොට ඒක ටිකක් දීර්ඝව සාකච්ඡා වෙලා තිබුණා කලින් පටිච්ච සමුප්පාදේ ඔයගොල්ලන්ට මතක ඇති. මේ සාකච්ඡාවල් ටිකක් ආයේ පසුව බලන්න. භාවනාවට නගන හැටි තමයි අද මාතෘකාව. මේ භාවනාවට නැගීමේදී අපි බලන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ඒකේ අවබෝධය වැඩි කරගන්න මෙනෙහි කරගන්නේ කොහොමද අපි මෙනෙහි කරන්න භාවනාවක් විදිහට යොදාගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් ඒක පටිච්චසමුප්පාද භාවනාව කියලාම ගත්තත් කමක් නැහැ. ඒ සඳහා පටිච්චසමුප්පාද න්‍යාය පොඩ්ඩක් මතක් කරන්නම්. 10 මාර වෙනකන් අපිට වෙලාව තියෙනවා. අපි විනාඩි 10ක් අරගමු මේ න්‍යාය සිහි කරලා. ඊළඟට අපි භාවනාවක් කරමු කෙටියෙන්. මේ කොටස් ගොඩක් කලිනුත් සාකච්ඡා වෙච්ච හින්දා ඊටම කෙටියෙන් මතක් කරන්නේ. අපි මතක ඇති මේ උදාහරණේ දේදුන්නක් විද්‍යමාන වෙනවා අහසේ. නමුත් එතෙන්ට ගියොත් එහෙම දේදුන්නක් කියන ස්වභාවයක් එතන නැහැ. අපි ඉන්න තැන අනුව අපිට විද්‍යමානයි. දේදුන්නක් නැහැ කියලා කියන්නත් බෑ. දේදුන්නක් තියෙනවා කියලා කියන්නත් බෑ. එතෙන්ට ගියාම නැති නිසා. අනේ එවැනි ස්වභාවයක් තමයි මේ හේතු තියෙනකොට හේතු ධර්ම තියෙනකොට ඵල ධර්මයක් විද්‍යමානයි කියලා කියන්නේ. ඒකට හේතු ධර්ම ගොඩක් උඩ යම්කිසි ඵල ධර්මයක් රඳනවා. හේතු ධර්ම අහෝසි වුණොත් ඒ ඵල ධර්මයට රඳන්න විදිහක් නැහැ. ඵල ධර්මය අහෝසි වෙනවා. ඒ න්‍යාය පටිච්චසමුප්පාද ධර්මතාවය කියලා හඳුන්වනවා. ධම්මටිතතාවය කියනවා. ධම්ම නියාමතාවය කියලා කියනවා. ඉදප්පච්චයතාවය කියලා කියනවා. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මතාවය යම්කිසි හේතු ධර්මයක් තියෙන කල්හි ඒ ඵල ධර්මය තියෙනවා. එතන හේතු ප්‍රත්‍ය කියලා ගන්නෙ ප්‍රත්‍ය පරිග්‍රහය තියෙන්න ඕනේ කියලා අපි කියනවා. ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්මය කියලා කිව්වොත් වඩා නිවැරදි. ප්‍රත්‍ය ධර්මය ඇති කල්හි ඵල ධර්මය තියෙනවා. ප්‍රත්‍ය ධර්මයේ උපදීමෙන් තමයි ඵල ධර්මය උපදින්නේ. ඒ වගේම ප්‍රත්‍ය ධර්මය නැති කල්හි ඵල ධර්මය නැහැ. ප්‍රත්‍ය ධර්මය නොහට ගත්තොත් ඵල ධර්මය අහෝසි වෙනවා. ඒ කියන්නේ අලි නොහට ගන්න විදිහට අහෝසි වෙලා යනවා. ඔය විදිහට ප්‍රත්‍ය ධර්මයකුයි ඵල ධර්මයකුයි ආදේශ කරලා අපිට මෙනෙහි කරන්න පුළුවන්. පටිච්ච සමුප්පාද ධර්ම සමුප්පන්න ධර්මතාවය හොඳට හිතේ සටහන් වෙනකම් මුල් බැස ගන්නකම්. ඉතින් අපි දන්නවා පටිච්ච සමුප්පන්න ධර්ම අවිද්‍යාව තියෙනවා, සංඛාර විඥාන නාම රූප සලආයතන කියලා එහෙම ධර්ම 12ක් සඳහන් වෙනවා. ඒ 12න් යුගලයක් අරගෙන යුගල වශයෙන් මේ පටිච්චසමුප්පාද න්‍යායට ආදේශ කරමින් භාවනා කරන ක්‍රමයක් සූත්‍රයන්හිත් සඳහන් වෙනවා, අභිධර්මයෙන්හිත් සඳහන් වෙනවා.
සූත්‍රයන් ඉඳන් අසුතවත්තු කියන සූත්‍ර වලින් සංයුත්ත නිකායේ ඒ ක්‍රමය හම්බ වෙනවා. එක ක්‍රමයක් පෙන්නනවා 44 ආකාරයකට මෙනෙහි කරන විදියක්. තව ක්‍රමයක් හම්බ වෙනවා 77 ආකාරයකට මෙනෙහි කරන ක්‍රමයක්. අසුතවත්තු සූත්‍රය කියවන්න. එතකොට ඒ ක්‍රම ටික හම්බ වෙයි. මම කෙටියෙන් එක කියන්නම් එක යුගලයක් අරගෙන. පළවෙනි යුගලය ගත්තොත් අවිද්‍යාව සහ සංකාර. කොට මේ න්‍යායයට ඒක ආදේශ කරොත් මේ විදිහටයි ගන්න ඕනේ. අවිද්‍යාය සති සංඛාරා හෝති. අවිද්‍යාය උපාදා සංඛාරා උප්පජ්ජති. අවිද්‍යාය අසති සංඛාර න හෝති. අවිද්‍යාය නිරෝධා සංඛාරා නිරුද්ධಂತಿ. මේ න්‍යාය මේ විදිහටමයි සිද්ධ වෙන්නේ, වෙනත් අන්‍ය විදිහකට සිද්ධ වෙන්නේ නැහැ කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. එතකොට සිංහලට හරවගත්තොත් අවිද්‍යාව කියන ප්‍රත්‍යය තියෙනකොට සංඛාර තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යය ඉපදීමෙන් සංඛාර උපදින්නේ. අවිද්‍යාව ප්‍රත්‍යය නැත්නම් සංඛාර නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යය නැවතීමෙන්, ඒ කියන්නේ නොහට ගැනීමෙන් සංඛාර නවතිනවා. සංඛාර හට ගන්න එක නිරෝධ වෙනවා. ওই විදිහට අවිද්‍යා සංඛාර දෙකට පටිච්ච සමුප්පාද න්‍යාය ආදේශ කරලා භාවනා කරන්නයි එතන මේ අසුතවත්ත සූත්‍රවල එහෙම පෙන්නලා දෙන්නේ. අවිද්‍යාව කියන අපි දැන් මේ කොටස තමයි භාවනා කරන්න යන්නේ. ඊතුරු යුගලේනුත් ඒ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන් ඔයගලන්ට. අවිද්‍යාව කිව්වහම මොකද්ද අපේ හිතට නැගෙන්නේ? අවිද්‍යාව කියන්නේ අපේ හිතේ තියෙන ස්වභාවය. ඒ ස්වභාවය කොහොමද අර්ථ දැක්විලා තියෙන්නේ බුද්ධ වචනේ? එතකොට මතක් වෙයි දුක්ඛේ අඥානං කියන මට්ටම. ඒ කියන්නේ අපි අතින් අපි යමක් හිතනවද, යමක් කියනවද, යමක් කරනවද, ඒ තුළ තියෙන්නේ දුකයි. ඒ හිතීම් කීම් කිරීම් දුක් සහගතයි කියන අවබෝධය නැතුව නම් ඒ වැඩේ කරන්නේ අපි. ඒ අවබෝධය නැතුව නම් හිතන්නේ, ඒ අවබෝධය නැතුව නම් කියන්නේ, ඒ අවබෝධය නැතුව නම් අපි කරන්නේ. එතකොට අපි කියනවා අවිද්‍යාව සහගතයි හිත කියලා. දුක්ඛේ අඥානං කියන මට්ටම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ දුක්ඛ ස්වභාවයට හේතුව නොදන්න ගතියත් එතන යෙදිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, එහෙම දුක්ඛ ස්වභාවයක් නැතුව හිතන්න කියන්න කරන්න ක්‍රමයක් නොදන්නකමත් ඒකෙම යෙදිලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි, ඒ ක්‍රමයට අනුගතව තියෙන ප්‍රතිපදාව නොදන්නකම ඒකෙම යෙදිලා තියෙනවා. ඒ හතරම යෙදුනහම අපි කියනවා අවිද්‍යාව සහගතයි හිත කියලා. ඒ ටික පැහැදිලි ඇති. අපි යමක් හිතනකොට, කියනකොට, කරනකොට ඒ ක්‍රියාව දුකක් කියලා දන්නේ නැති බව, ඒකට තණ්හාව කියන හේතුව යෙදිලා තියෙන බව දන්නේ නැතිකම, එහෙම දුක් සහගත නොවන ස්වභාවයටත් හිතන්න කියන්න කරන්න ක්‍රමයක් නොදන්නකම, ඊළඟට ඒ සඳහා කළ යුතු ප්‍රතිපදාව නොදන්නකම. ඔන්න ඔය හතරම යෙදිලා තමයි අපේ අතින් සිතීම් කීම් කිරීම් සිද්ධ වෙන්නේ. එතකොට අපි කියනවා ඒ සිතීම්, ඒ කීම්, ඒ කිරීම් අවිද්‍යාව සහගතයි, අවිද්‍යාව ප්‍රත්‍ය සහිතයි. ඒ නිසා ඒවට සංකාර කියලා කියනවා. ඒ තමයි යුගලය. එතකොට සංකාර කියන එකේ අර්ථ දැක්වීම ඔයගලන්ට මතක ඇති. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා බෙදලා තියෙනවා. කාය සංකාර කියලා කියන්නේ කය ක්‍රියාත්මක කරන්න
හිතේ ඇති වෙන සිතවිලි හිත උනන්දු කරන සිතවිල්ල. වචී සංකාර කියන්නේ වචන කතා කරන්න හිත උනන්දු කරන සිතවිලි. චිත්ත සංකාර කියන්නේ සිතවිලි හිතන්නම ඒ සිතම උනන්දු කරන යති ඒ සිතවිලි ටික. එතකොට ඒවා සංකාර ඒවටම කියනවා අපි දැන් ඒ හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ හෝ පිනක් සිද්ධ කර ගැනීම පිණිස නම් පිනක් සිද්ධ කර ගැනීම පිණිස හිතීම් කිරීම කරනවා නම් අපි ඒවා පුණ්‍යාභි සංකාර කියලා කියනවා. ඒත් අවිද්‍යාව සහගතයි. අකුසලයක් සිදු කිරීම පිණිස නම් මේ වෙලාවේ හිතන්නේ කියන්නේ කරන්නේ ඒත් අවිද්‍යාව සහගතයි. අවිද්‍යාව මූලිකයි. එතකොට අනිජ්ජාභි සංකාර කියලා අපේ අරූප ධාන මට්ටමේ සිතීම් කරමින් ඉන්නකොට ඒත් අවිද්‍යාව සහගතයි. ඒ නිසා සංකාර කියන එක පුණ්‍යාභි වෙන්නත් පුළුවන්, අපුණ්‍යාභි වෙන්නත් පුළුවන්, අනිජ්ජාභි වෙන්නත් පුළුවන්. ඒ තුන් ආකාර සංකාරම අවිද්‍යාව ප්‍රත්‍ය මතයි තියෙන්නේ. ඔන්න ඔය වගේ දැනීමක් ප්‍රමාණවත් අපිට ඒ භාවනාව සිද්ධ කරගන්න. මේ භාවනාවට යන්න කලින් දැනට කියපු ටික ගැන මොන හරි සාකච්ඡා කළ යුතු අපැහැදිලි තැනක් තියෙනවද? එහෙම තියෙනවා නම් දැන් අහන්න. ඊළඟට අපි මේ යුගලය භාවනාවට නගන්නයි උත්සාහ කරන්නේ. හොඳයි. නම් අපැදිලි ගතියක් නැති බව වැටහෙනවා. අපි එහෙනම් ඒ අසුතවත සූත්‍රයේ කියන විදිහට ඒ යුගලය ගැන මෙනෙහි කරමු. ඒ යුගලය ගැන අවබෝධය වැඩි කරගන්න විදිහට. නම් භාවනාවට සූදානම් වෙන්න. හොඳයි. අපි සිහිය පිහිටවාගෙන ඉමු. හිස් මුදුනේ ඉඳලා පාදාන්තයට කය සිහි කරමු මේ වෙලාවේ. කවර ඉරියව්වකද තියෙන්නේ කියලා දැනුවත් වෙනවා. දැන් ඊළඟට දැනුවත් වෙමු මේ ඉරියව්වේ කය තියෙද්දී කකුල් දෙක තියෙන්නේ මෙන්න මෙහෙමයි. හැඩය සිහි කරන්න. පීඨීම සිහි කරන්න කකුල් දෙක. අත් දෙක තියෙන්නේ මෙහෙමයි. කඳ තියෙන්නේ මෙහෙමයි. කඳ දැනෙන්න ආරිමු. බෙල්ල තියෙන්නේ මෙන්න මේ ආකාරයට. හිස තියෙන්නේ මේ ආකාරයට. මේ හිස් මුදුනේයි පාදාන්තයේ අතරේ හැමෙන් වට වෙච්ච සීමාව ඒකාන්තයෙන්ම කුණප ගොඩක්. ජරා ගොඩක්. අසුචි වලක් වගේ ප්‍රදේශයක්. එමෙ හිතමින් කය පිළිබඳ සිහිය බලවත් කරගම්මු. තනියම ඒ
සිතිවිලි නැවත නැවත හිතමින් ඉන්න ටිකක් වෙලා ඊළඟට දැනෙන්න අරින්න මෙවැනි කයවල් තියෙන්නේ මෙතන විතරක් නෙවෙයි බාහිරව අප්‍රමාණව දස දිසාවටම බොහෝ කයවල් මේ මොහොතේ පවතිනවා. ඒවා සිහි වෙන්න අරින්න දැන්. ඔන්න බහිද්දා කායේ සිහිය වැඩෙනවා. ඊළඟට අජ්ජත් බහිද්දා එකට සිහි කරන්න. මේ කය සහ ඒ අප්‍රමාණ බාහිර රූපකායන් ඔක්කොම එකට දාලා හිතන්න මේ සේරම ශරීර. මේවා රූපකායවල්. මේ මොහොතේ මේ රූපකායවල් අප්‍රමාණයි අනන්තයි. ගනින්න බැරි තරම්. ඒවයි හැඩ විවිධයි. ඇහැට පේන ඒවා නොපෙනෙන ඒවා. දිග කුඩා උස මහත නොඑක ආකාර සත්ව රූපකායන් සියල්ල දැන් සිහි වෙන්න අරින්න සිහිය පිහිටවන්නේ ඔක්කොගෙම. හොඳයි. දැන් අපි රූපකායේ කාය සංකාර කොටස විතරක් භාවනාවට යොමු කරමු. ආපහු මේ හිස් මුදුනයි මේ පාදාන්තයේ අතර මේ කය සිහි කරමින් හඳුන ගන්න මේ මොහොතේ මනසේ කාය සංකාර ක්‍රියාත්මකයි. මනස උත්සාහවත් වෙමින් තියෙනවා කය ක්‍රියාත්මකව පවත්ත ගන්න. ආස්වාසය දැනෙනවා ප්‍රාස්වාසය දැනෙනවා. ඒ කාය සංකාරයේ උදාහරණයට තියාගෙන සාක්ෂියට තියාගෙන හොඳට සිහි කරමින් සිහිය බලවත් කරගන්න. ආස්වාස ප්‍රාස්වාස කාය සංකාර ක්‍රියාත්මකව තියෙනවා. ඉරියව්ව රඳව ගන්න අවශ්‍ය සිතිවිලි ක්‍රියාත්මකව තියෙනවා. ඒකයි මේ ඉරියව්ව මේ විදියට රැඳිලා තියෙන්නේ. ඊළඟට කය තුල සුකුම රූප ක්‍රියාත්මකව පවතිනවා. මේ වෙලාවේ කය මේ කාය සංකාර වලින් උත්සාහවත් වෙමින් තියෙන්නේ කුසලයක් කරගන්න. භාවනා කුසලයේ පිණිස ඉරියව්ව පවත්වමින් ආස්වාස ප්‍රාස්වාස පවත්වමින් කාය සංකාරයේ ක්‍රියාත්මකයි. හොඳයි. ඊළඟට බාහිර කයවල් සිහි කරන්න. අප්‍රමාණ සත්ත්ව ශරීර දැන් අරමුණු වෙනවා. ඒ මනස තුල ඒ ශරීර ක්‍රියාත්මකව තියාගන්න මේ මොහොතේ කාය සංකාර ක්‍රියාත්මකයි නේද? ඒ බාහිර අප්‍රමාණ සිත් අරමුණු කරලා දකින්න. ඒ හැම සිතකම කාය සංකාර ක්‍රියාත්මක වෙනවා. කයක් සහගත සත්වයින්ගේ. ඒ ඉරියව් හදා ගන්න, ඒ ඉරියව් පවත්ත ගන්න
ඒ කය පවත්ත ගන්න අදාළ කාය සංකාර ඒ උත්සාහවත් වීම දිගින් දිගටම ක්‍රියාත්මකයි. දැන් අජ්ජත් බහිද්ධායකට හිතන්න මේ මනස තුළ මේ කාය සංකාර ක්‍රියාත්මක වෙමින් තියෙද්දී බාහිර සත්ව මනසවල් තුළ අප්‍රමාණ තව කාය සංකාර මේ මොහොතේ සක්‍රියයි ක්‍රියාත්මකයි. දැන් තමන්ගේ අනුන්ගේ කියලා වෙන් කිරීමක් නැතුව කාය සංකාර කියන සුවිශාල අප්‍රමාණ ලෝක ධර්මතාවය සිහි කරමින් සිහිය පිහිටවමින් ඒ මත සිහිය පිහිටවමින් ටිකක් වෙලා පුහුණු වෙන්න. සියලු කාය සංකාරයන් සිහි කරන්න දැන්. මේ වෙනකොට අප්‍රමාණ කාය සංකාර ක්‍රියාත්මකව තියෙන හැටි අරමුණු වෙනවා. තමන් තුළ සහ බාහිරව කාය සංකාර අසීමිතයි අප්‍රමාණයි. කයවල් සහිත සියලු ලෝක තලවල සිත් තුළ ක්‍රියාත්මකව මේ මොහොතේ පවතිනවා ඒ කාය සංකාර. ඒවයි තියෙන විවිධත්වය දැන් තමන්ගේ හිතට අහු වෙලා ඇති. කයවල් යම්තාක් විවිධද ඒ කාය සංකාරත් ඒ තාක්ම විවිධයි. අනන්තයි අප්‍රමාණයි. සිහියට අහු වෙලා තියෙන්නේ කාය සංකාර කියන ලෝක ධර්මතාවය. බලන්න සියලු ලෝකතල
සිහි වෙමින් තියනවද මේ වෙලාවේ? කයවල් සහිත සත්වයේ ඉන්න සියලු ලෝකතල. හොඳයි. තීරණය කරන්න කාය සංකාර කියන ලෝක ධර්මතාවයයි මේ සිහියට හසු වෙමින් තියෙන්නේ. දැන් මේකට ප්‍රත්‍ය ධර්මය සිහි කරන්න. කයවල් වලින් මෙවැනි උත්සාහවත් වීම සිදු වෙන්නේ ඇයි? කුමන ප්‍රත්‍යයේ යෙදෙමින්ද මේ කාය සංකාර ක්‍රියාත්මකව තියෙන්නේ? මුලින්ම මේ හිස් මුදුනයි මේ පාදාන්තයේ අතර ක්‍රියාත්මක වෙන කාය සංකාර වලින්ම පටන් ගන්න. මේ මොහොතේ මේ මනසේ මේ කය පිළිබඳ උත්සාහවත් වීම සියල්ලම තියෙන්නේ. ඒ උත්සාහවත් වීම දුකක් බව නොදන්න නිසායි. තණ්හාවෙන් කෙරෙන බව නොදන්න නිසායි. ඒ දුක්ඛ සහගත භවෙන් මිදෙන ක්‍රමයක් නොදන්න නිසායි. මිදීමක් ඇති බවත් නොදන්න නිසායි. තවම ඒවා හරියට තේරුම් අරන් නැති නිසා මෙවැනි උත්සාහවත් වීම ක්‍රියාත්මකව පවතිනවා. අවිද්‍යාව කියන ඒ ප්‍රත්‍ය ධර්මය මේ මොහොතේ මේ හිතේ යෙදිලා මේ පුණ්‍ය කර්මය සිද්ධ වෙමින් තියෙනවා. පුණ්‍යාභි සංකාර විදිහට ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. දැන් බාහිර සියලු මනුෂ්‍ය, තිරිසන්, പ്രേත, අසුර, දිව්‍ය, රූප සහිත බ්‍රහ්ම කොට්ටාසයන් සිහි කරමින් ඒ සෑම සිතකම මේ මොහොතේ කයෙන් කෙරෙන උත්සාහවත් වීම සියල්ලම අවිද්‍යා මූලිකයි. අවිද්‍යාව ප්‍රත්‍ය වෙලයි තියෙන්නේ. ඒ කායික උත්සාහවත් වීම දුකක් කියලා නොදන්න බව ප්‍රත්‍ය වෙලා ඒ උත්සාහවත් වීම කෙරෙහි තියෙන තෘෂ්ණාව නොදැනී ගිහිල්ලා මිදීමක් තියෙනවා කියලා දන්නේ නැතුව අවබෝධයක් නැතුව මිදෙන ප්‍රතිපදාවත් අවබෝධයක් නැති නිසායි මේ අප්‍රමාණ කාය සංකාර ඒ සිත්වල මේ මොහොතේ ක්‍රියාත්මකව තියෙන්නේ. ඒ කාය සංකාර අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. වර්තමාන බාහිර අප්‍රමාණ කාය සංකාරත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්, ආධ්‍යාත්මික මේ කාය සංකාරත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. ආධ්‍යාත්මික හෝ බාහිර හෝ සියලුම කාය සංකාර මේ මොහොතේ සිදුවෙමින් තියෙන කාය සංකාර අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි ක්‍රියාත්මකව තියෙන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර ක්‍රියාත්මකව තියෙන හැටි තමයි දැන් සිහියට හවු වෙලා තියෙන්නේ. හිතන්න මේක ලෝක ධර්මතාවය. ධර්ම නියාමයක්. මේ සිහියට විශේෂ වෙලා තියෙන්නේ ලෝක ධර්මතාවය.
ධර්ම නියාමය. ඊළඟට සිහි කරන්න අවිද්‍යාව නොතිබුණා නම් මේ සිතේ හෝ අන්සිතක හෝ මේ මොහොතේ අවිද්‍යාව නොතිබුණා නම් මේවා සංකාර වෙන්නේ නැහැ නේද? ක්‍රියාබවට පැහැරෙනව නේද? සියල්ලම ක්‍රියාබවට පත් වෙනව නේද? ආයෙත් හිතන්න මේක දුකක් බව හරියටම නිවැරදිව දැනුවත් නම් හේතුව දන්නවා නම් මිදීම දන්නවා නම් මිදෙන ක්‍රමය දන්නවා නම් යම් සිතක් මේ මොහොතේම ඒ ක්‍රියාත්මක වීම ඒ උත්සාහවත් වීම සංකාර නෙවෙයි නේද? අවිද්‍යාව නොතිබුණා නම් සංකාර නෑ නේද කියලායි හිතන්නේ. ඊළඟට අතීත විදියට හිතන්න. ආයිමත් ලෝකතල ඔක්කොම සිහි කරන්න ඉස්සර මේ මොහොතට පෙර අතීතයේදී මොනතරම් කාය සංකාර ආධ්‍යාත්මිකවත් බාහිරවත් පවතින්නේ නැද්ද? ඒ වාද වෙනකොට නිරුද්ධයි. නමුත් අපි සිහි කරනවා. සිහි කරන්නේ සියලු අතීත සංකාරත් පැවතුනේ ක්‍රියාත්මක වුණේ ඒ සිත්වල යෙදිච්ච අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනමයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි. ඊළඟට සිහි කරන්න අතීතෙත් අවිද්‍යාව නැති සිත් සිහි කරන්න රහතන් වහන්සේලාගේ සිත්. ඒ සිත්වල සංකාර අහෝසි වුණා. සංකාර හටගැනුනේ නැහැ. අතීතෙදිත් අවිද්‍යාව නැති සිතෙන් සිතේ සංකාර නොතිබුණා. සංකාර තිබුණේ නැහැ. අවිද්‍යාව සහිත සිතේමයි සංකාරය ඉපදුනේ. ඊළඟට වර්තමානෙත් ඒ විදිහමයි. අනාගතේ සිහි කරන්න ඉදිරියට මේ ලෝක තලවල මේ සත්ව සිත්වල මොනතරම් තව සංකාර හට ගන්නවද බිඳෙනවද කොම මතක් කරන්න. තමන් තුළ අද හවසට හට ගන්න තියෙන කාය සංකාර හෙට හට ගන්න කාය සංකාර ඔය විදිහට අනුන් තුළ සියලු සත්වයෝ තුළ අනාගත කාය සංකාර සිහි කරනවා. වැටහෙන්න අරින්න දුකක් කියලා දැනගෙන හිටියා නම් ඒවා ඇති වෙන්නේ නැහැ. ඒ අනාගත කාය සංකාර ඇති වෙන්නේ අවිද්‍යාව නිසාමයි. දුකේ නොදැනීම නිසාමයි. අනාගත සංකාරත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. අනාගතේ වුණත් අවිද්‍යාව නිරුද්ධ වුණ තැන සංකාර නිරෝධයි. අවිද්‍යාව නොතිබෙන හිතේ සංකාර නිරෝධයි. දැන් තුන් කාලෙම හිතන්න අතීතෙත් අවිද්‍යාව නොතිබුණොත් සංකාර නිරෝධයි. වර්තමානෙත් අවිද්‍යාව නැති සිත්වල සංකාර නිරෝධයි. අනාගතෙත් අවිද්‍යාව නොයදුන සිත්වල සංකාර නිරෝධයි. මේක අප්‍රමාණ තුන් කාලෙටම බලපවත්වන ලෝක ධර්මතාවයක්. ධර්ම නියාමයක්. ධර්ම නියාමතාවයක්.
වැටෙන්න අරින්න අවිද්‍යාව සත්ත්ව සිත්වල අනන්තයි අප්‍රමාණයි. සංකාරත් මේ සත්ත්ව සිත්වල අනන්තයි අප්‍රමාණයි. අතීතෙත් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනමයි ඒ සියලු සංකාර හටගත්තේ. අතීතෙත් අවිද්‍යාව නොතිබුණ සිත්වල සංකාර හටගත්තේ නැහැ. ඊළඟට අනාගතෙත් අවිද්‍යාව සහගතවමයි සංකාර හටගන්නේ සිත්වල. අනාගතෙත් අවිද්‍යාව නැති සිත්වල සංකාර හටගන්නේ නැහැ. අතීත වර්තමාන අනාගත තුන් කාලෙටම පොදු නීතියක්. සියලු සත්ත්ව සිත්වලට පොදු නීතියක්. මේ නීතිය සුවිශාලයි අනන්තයි අප්‍රමාණයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර පවතින නීතිය අනන්තයි අප්‍රමාණයි. ලෝක ධර්මතාවයක්. ධර්ම නියාමයක්. ධර්ම නියාමතාවයක්මයි. විදිහට අප්‍රමාණව ඒ ධර්ම යුගලය සිහි කරමින් ඉන්න. හොඳයි. ඒ සිහි කිරීම අවසන් කරනවා. සතිපට්ඨානය බිඳෙන්නේ නැතුවම ඒ සිහි කිරීම නවත්තලා නැවත හිමීට ඇස් අරිනවා කියලා සිහි කරලා අදිෂ්ඨාන කරලා හිමීට ඇස් අරිනවා. හොඳයි. ඒ තියෙන්නේ මෙනෙහි කළ යුතු ආකාරය. අපි කාය සංකාර විතරයි ඇත්තටම සිහි කරේ. ওই විදිහටම වචී සංකාරත් සිහි කරන්න ඕනේ. චිත්ත සංකාරත් සිහි කරන්න ඕනේ. නමුත් මූලික අදහස ඒ සිහි කරන ක්‍රමය ඔයගලන්ට අහුවෙන්නේ නැති කියලා හිතනවා. විශේෂ වෙන්නේ නැති කියලා හිතනවා. යම් කිසි ගැටලුවක් තියෙනවා නම් විනාඩි 5ක් පමණ කාලයක් තියෙනවා පොඩි සාකච්ඡාවක් කරන්න. තවදුරටත් ඉතුරු වෙන ඒවා අපි හවස් වරුවේ සාකච්ඡා කරමු. ජනසන්න මහත්තයා මේ එතන අර දැන් සත්ත්ව නොවන කොටසක් ඉන්නවා. ඒ තමයි මේ වෙනකොට ත්‍රිලක්ෂණය අවබෝධ කරන විදර්ශනා වඩලා නිවන මාර්ගයේ ගමන් කර නිවන රහතන් වහන්සේ අපි කියලා රහතන් වහන්සේ මට්ටමේ ඉන්න අය ඒ අයට ඒ සංඛාර බලපාන්නේ නැහැ කියලා අපි මේ ඒ අයින් කරන්න ඕනේ. ඒ අය සිහි කරන්න බෑ මේ මොහොතේ. එහෙමද? ඇයි අපි භාවනාවේ සිහි කරේ අවිද්‍යාව නැති හිතේ සංඛාර නැහැ කියලා සිහි කරේ රහතන් වහන්සේලාම තමයි. එතකොට සත්ව කොටසක් හැටියට නෙමෙයි අපි අරමුණු කරන්නේ. නෑ. අවිද්‍යාව නැති සිත් සහ සංඛාර නැති සිත්. ඒගොල්ලෝ සත්ව ගණයට වැටෙන්නේ නැහැ. නමුත් ඒවා ක්‍රියාත්මකයි. මේ මොහොතේ ඒ රහතන් වහන්සේලාගේ සිත් ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක වීම තමයි අපි අර අරමුණු කරන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දෙආකාරයකට සිහි කරන්න කියලානේ. කියන්නේ මේ මෙන්න මේ ආකාර දෙකනේ අපි සිහි කරේ. මේ නැති කල්හි මේ නැත කියන අවිද්‍යාව නැති කල්හි සංකාර නැත.
අවිද්‍යාව නොහට ගැනීමෙන් සංකාර අහෝසි වෙයි. මෙන්න මේ මට්ටම තමයි රහතන් වහන්සේගේ මට්ටම. හොඳයි. ඒකට මේ හොඳයි. මොහොතේ මේ පැහැදිලියි. මට්ටම් සහිත හිත් ක්‍රියාත්මකයි. නේද? පිරිනිවන් පාපු නැති නමුත් තරහත් වේ ලබාගත් ඒ උත්තමයන්ගේ සිත් මේ මොහොතේ ක්‍රියාත්මකයි. අතීතෙත් කියන්නේ මේ එහෙම මොහ- තිබුණා. අනාගතෙත් තිබුණා කියලා අතීත අනාගත සිහි කරන්න කියලා ඒ සූත්‍රයේ අවවාද කරලා තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. නැයි තෙරුවන් සරණයි. මම මේ කියන සූත්‍රය අසුතවත්තු සූත්‍රය. ඒක පස්සේ වෙලාවක අපි දීර්ඝව සාකච්ඡා කරමු. නමුත් ඉතා කෙටියෙන් මේක ප්‍රායෝගිකව භාවිතා කරන හැටි තමයි මේ මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. තවත් ගැටලු සහගත තැන් තියෙනවා නම් අහන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් අපි මේ සිහි කරේ සංකාර සිහි කරා, සංකාර වලට හේතුව සිහි කරා, ඒ ප්‍රත්‍ය ධර්මය. ඊළඟට ප්‍රත්‍ය ධර්මය නැත්නම් සංකාර නෑ නේද කියලා සිහි කරා. ඒ ප්‍රත්‍ය ධර්මය නැති කිරීමේ ප්‍රතිපදාව වැඩිමයි අපේ අවශ්‍යතාවය උනේ. ඒ ප්‍රතිපදාව වැඩිමේ කොටසක් විදිහට තමයි මේ සිහි කිරීම අපි කරන්නේ. මේ ක්‍රමයට කියන ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ විදිහට මේ යුගල 12ම වැඩුවාම ඇති වෙන නුවණට කියනවා සිව්සාලිස් නුවණ කියලා ධර්මයේ. චත්තාලීස නුවණ කියලා 44 ආකාර නුවණ සිව්සාලිස් කියන්නේ ඒකයි. මොකද එක ධර්මතාවයකට හතර බැගින් දැන් සංකාරණේ අපි මේ වෙලාවේ මෙනෙහි කරේ. අපි මෙනෙහි කරා සංකාර, ඊළඟට සංකාර සමුදය, ඊළඟට සංකාර නිරෝධය, ඊළඟට සංකාර නිරෝධ ගාමිනී පටිපදාව. කාරණා හතරයි. ඒ කාරණා හතර ගානේ 11ක් තියෙනවා. එතකොට 44යි. ඒකට තමයි සිව්සාලිස් නුවණ කියලා කියන්නේ. චත්තාලීස නුවණ කියනවා. නැත්නම් චත්තාලීස භාවනාව කියලාත් කියනවා ඒකට. ඒ නුවණ වඩනකොට අපි කියනවා භාවනාව කියලා. අපි තව දිනයක දීර්ඝව ඒක සාකච්ඡා කරමු. වින්දේ අහලා තියෙනවා අවිද්‍යාව නිරෝධ වුණ රහතන් වහන්සේට කාය සංකාර නැහැ කියලා ගන්න බෑ නේද කියලා. අවිද්‍යාව සහගතව නම් උත්සාහවත් වෙන්නේ කය පවත්ත ගන්න. අන්නේ ආස්වාස ප්‍රාස්වාස තමයි කාය සංකාර කියලා කියන්නේ. අවිද්‍යාව සහගත බව නැති වුනහම කාය සංකාරය නැති වෙනවා. ඒ වෙනුවට ආස්වාස ප්‍රාස්වාස කෘත්‍ය විතරක් ඉතුරු වෙනවා. ඒකට කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාසිත කියලා. ක්‍රියාසිත වලින් තමයි ආස්වාසයයි ප්‍රාස්වාසයයි සිදු වෙන්නේ. ඒවට සංකාර කියලා කියන්නේ නැහැ. සංකාර වචනේ යෙදෙන්නෙම ඒ අවිද්‍යාව මූලිකව කයින් කෙරෙන, වචනයෙන් කෙරෙන හෝ මනසෙන් කෙරෙන උත්සාහවත් වීම වලට. ඒ උත්සාහවත් වෙන්නේ පින් කරන්න හෝ ඒ කියන්නේ පුණ්‍යාභි හෝ අපුණ්‍යාභි. ඒ කියන්නේ කර්ම රැස්වීම පිණිස උත්සාහයන්නේ. රහතන් වහන්සේගේ කර්ම රැස්වීම පිණිස කිසිදු උත්සාහයක් නැති හින්දා අවිද්‍යාව සහගත කාය සංකාරයක් නැහැ. ඒ වෙනුවට ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාව තමයි තියෙන්නේ. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ආස්වාස ප්‍රාස්වාස නොකර ඉන්නවා කියන එක නෙමෙයි. ඒ ආස්වාස ප්‍රාස්වාස කෘත්‍ය කරනවා ක්‍රියාසිත වලිනුයි කරන්නේ සංකාර රැස් වෙන ජවන් සිත් වලින් නෙමෙයි. අපි නොදන්නවා අපි ආස්වාස ප්‍රාස්වාස කරාට මේ එතන සංකාර සහිතව ඒක කරන්නේ. මොකද අපි ඒ ආස්වාස ප්‍රාස්වාස කරලා මේ කය පවත්වාගෙන යන්නේ කර්ම රැස් කරන්නේ. ඒක නිසාද එතන සංකාර හරියටම හරිය. ඔබතුමා ඒක ඉතාම නිවැරදිව කිව්වා. අපි ආස්වාස ප්‍රාස්වාස කරන්නේ හැම වෙලේම කර්ම රැස් කිරීමේ අරමුණක් අපිට තියෙනවා. ඒ කියන්නේ මේ කය දැන් උදාහරණයක් විදිහට දැන් මේ කය අපි මේ
භාවනා ඉරියව්වේ තියලා තියෙන්නේ පිනක් කර ගැනීමේ අරමුණේ. එතකොට ඇති වෙන ආස්වාස ප්‍රාස්වාස ඒව සංකාර. ක්‍රියාසිතකින් නෙමෙයි අපි ඒ කරන්නේ. පිනක් අපිට රැස් වෙමින් තියෙන්නේ. ඒ නිසා ඒව සංකාර පුණ්‍යාභි සංකාර පැත්තට වැටෙනවා. ඒතර පුණ්‍යාභි සංකාරය කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය නෙමෙයි. පුණ්‍යාභි සංකාරය කියන්නේ භාවනාව. නමුත් භාවනාව පිනිස කය කෙලින් මෙහෙම තියාගෙන ඉන්න කාය සංකාර ඕන වෙනවා. භාවනාව පිනිස කය පවත්වාගෙන යන්න හුස්ම ඕන වෙනවා. ඒක නිසා අර භාවනා චේතනාව කියන මහා ප්‍රධාන චේතනාව ඇතුලේ ආස්වාස ප්‍රාස්වාස ඒ චේතනාව ඔක්කොම අඩංගුයි. ඒ නිසා ඒවත් සේරම අර මහා කාය සංකාරය ඇතුළට වැටෙනවා. හොඳයි. එතකොට අද අප්‍රමාණ සංකාර කියන දේ හිතට දැනෙන්නේ නැති. කියන්නේ සංකාර කියලා දෙයක් ප්‍රමාණ කරන්න බැරි ගණින්න බැරි තරම් මට්ටමකින් මේ ලෝක තලවල මේ ගන්න ෂණේදී අපි මේ කතා කරන ෂණේදී ක්‍රියාත්මකයි. ඒක ලෝක ධර්මතාවයක්. ඒ හැම සංකාරයක්ම අවිද්‍යා ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි මේ තමන් ගැන අනුන් ගැන එහෙම කල්පනා කරනවා නෙමෙයි. ධර්මතා විසින් තව ධර්මතාවයක් විපැද්දන මහා විශාල ලෝක ධර්මතාවයක් ගැනයි මේ සිහිය පිහිටවන්නේ. මේ නුවණ උපදවන්නේ. මේක තමන් අනුන් කියලා වෙන් කරගෙන මුලින් පටන් ගත්තට හිත පුහුණු වෙලා යනකොට තමන් කෙනෙක් අනුන් කෙනෙක් නැතුව අවිද්‍යාව කියන ධර්මතාවයෙන් සංකාර කියන ධර්මතාවය උපදවනවා ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙන මට්ටමකට හිත දියුණු වෙන්න ඕනේ. ඉතින් ওই විදිහටම අනික් යුගලයන් අපි ඉදිරියට කරමු. මේ හඳුන්වා දීමක් මට්ටම තමයි අද සිද්ධ කළේ. ඔය අතරේ ඊළඟ දවසක අපි මේ භාවනාව සිද්ධ කරන්න කලින් අර අසුතවත්ත සූත්‍රයේ පොඩ්ඩක් ඒ සූත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙකත් කියවන්න. මීට කලින් අපි කරපු පටිච්චසමුපාද ධර්මතා ටිකත් පොඩ්ඩක් ආයේ බලන්න. ඊළඟට අපි මේ පටිච්චසමුපාද භාවනාවල් ටික ඉස්සරහට ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් අපේ වෙලාව හරි මම හිතන්නේ. හරි. ඔව්. එහෙනම් අපි උදේවරුේ භාවනා කොටස මෙතනින් අවසන් කරමු. අපි බුද්ධ පූජාවට යමු වෙනයි බලාපොරොත්තු. දැන් අපි හිතන්න මෙහෙම අපි භාග්‍යවතුන් වහන්සේව ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කළා උදේවරුව පුරාම. ආමිස පූජාවෙන් දවල් දාණය පූජා කරන්නයි සූදානම් වෙන්නේ කියලා කුසල් සිත පෙරසිත පිරිසිදු කරගෙන සතුටු කරගෙන අපි බුද්ධ පූජාවට යමු. තෙරුවන් සරණයි හැම දිනාටම. සමිරු හරි.